බුදුරජාණන් වහන්සේ එක්තරා පුන් පොහෝ දවසක හොඳට හඳ බැබලෙමින් තිබෙන රාත්‍රියක එලිමහනේ අභ්‍යවකාශයේහි භික්ෂු සංඝයා සිය ගණනක් පිරිවරාගෙන වැඩ සිටිනවා. ඒ භික්ෂුන් වහන්සේලා අතර වංගීස කියන මහා රහතන් වහන්සේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරමින් සිටින වෙලාවේදී වංගීස හාමුදුරුවෝ හදිසියෙම පිරිස අතරින් නැගී සිටලා සිවුරේ කාංශ කරලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් කියනවා, ස්වාමීනි මට වැටහෙනවා, ස්වාමීනි මට වැටහෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වංගීස හාමුදුරන්ට කියනවා, ඔබේ වැටහීම ප්‍රකාශ කරන්නට කියලා අවසරයක් දෙනවා. ඒ අවසරයෙන් තමයි වංගීස හාමුදුරුවෝ මෙහෙම බුදුගුණ වර්ණනාවක් කරන්නේ. ඡන්தோ යථා විකත වලාහකේ නභේ විරෝචති වීතමලෝව භානුමා එවම්පි අංගීරස ත්වං මහා මුනි අතිරෝචසි යසසා සබ්බ ලෝකං. මේ ගාථාවේ අර්ථය මෙන්න මේ විදිහටයි එන්නේ. ඡන්தோ යථා විගත වලාහකේ නභේ. නභේ කියන්නේ අහස. විගත වලාහකේ වලාකුළු වලින් තොර වෙච්ච අහසේ චන්ද්‍රයාමි. ඡන්தோ යථා විරෝචති වීතමලෝව භානුමා. වීතමලෝව දූවිලි වලින් පහ වෙලා දූවිලි වලින් තොර වෙච්ච ආකාශයේ භානුමා හරියට සූර්යයා වගේ. ඒවම්පි අංගීරස ත්වං මහා මුනි. අංගීරස යනන් වහන්සේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ. අංගීරස කියලා කියන්නේ ශරීරයේ අංගවලින් රැස් විහිදෙනවා. අපි ඒකට කියනවා භ්‍යාම ප්‍රභාවයෙන් යුක්තයි කියලා. බම්බයක් පමණ ඈතට විහිදෙන රශ්මි ධාරාවකින් යුක්තයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුහාඳුරන්ගේ මනසේ පිරිසිදුකම නිසා ඇතිවෙච්ච ශක්තියෙන් තමයි ඒ රශ්මිය ලබා දෙන්නේ. ඒ රශ්මියෙන් යුක්තයි. ඒක තමයි අංගීරසයන් වහන්සේ කියලා කියන්නේ. ඒවම්පි අංගීරසයන් වහන්සේ එසේම ඔබ වහන්සේ අතිරෝචසි යසසා සබ්බ ලෝකං. මේ ලෝකයා අතරෙහි අතිශයින්ම බබලනවාය මහා යසසින්. මෙන්න මේ ගාථාව තමයි මේ ගීයට තේමා වෙලා තියෙන්නේ. මේ ගීයේ ඇතුළත් වෙන්නේ මේ ඡන්தோ යථා විගත වලාහකේ නභේ කියන මේ ගාථාවේ ඇතුළත් සාරාංශය වගේ වචන මාලාවක්. ඔබට මේ ගීයේ වචන මාලාව ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසියම් හැඟීමක් දැනෙනවා ඇති. අපමණ සදහයක් ඇති වෙනවා ඇති. මේ සදහය ඔබට යහපත පිණිසම වෙනවා නොඅනුමානයි.
ඒ ඔබ ඇසුයේ සෝමහිමියන් ලියූගේ පද. ඔබ දැන් අසන්නේ සෝමහිමියන් දෙසූ බණපද. සෝමහිමියන් ලියූ දෑ දෙසූ දෑ මනසින් විනිනු මිස මසසින් නම් එහිමි දැක්මක් නොවන්නේ මැයි. හිමියන් නික්ම ගොසිනි. එබැවින් සත් හිතතිනි මේ විරල වූ අපූර්ව වූ සෝමහිමි අමාසර අසන්නට දැන් ඉතින් කාලයයි. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदम् नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्से. සදහවත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් තිබුණ බව කවුරුත් දන්නවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උත්පත්තියෙන් ගම තිබුණා. බුදු වෙනකලුත් තිබුණා. නමුත් ඒ මුල් කරගෙන කිසිම විශේෂ පූජාවක් කරන්නේ නැහැ. විශේෂ උපහාරයක් දෙන්නේ නැහැ. නමුත් යම් දිනක මෙවන් බෝධි ධර්ම මූලයේ දෙවනෙහි ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළාද එතෙන් පටන් ඒ බුදු පියාණන් වහන්සේට උපකාර කරන්න පටන් ගත්තා. එනම් පැහැදිලි ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිමි ශරීරයට නෙමෙයි උපකාරය උන්වහන්සේ ලබාගත් අවබෝධයටයි උපකාරය කියන කාරණය. අද අපි මේ උපකාර කරන්නේ අන්නේ බුදු ගුණය බුදු නුවණ මෙනෙහි කරමින්. බෝධිය විශේෂයෙන්ම අපි සංකේතවත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයයි. බෝධිය සෙවණට ආපුහම අප කාටත් බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඥානය මෙනෙහි වෙනවා. ඒ ඥානය ලබාගත් උත්තමයාට උපහාර කිරීමක් මේ සිද්ධ වෙන්නේ. ඒ උපහාර ව්‍යාකාරයි ආමිත පූජා ප්‍රතිපත්ති පූජා යනුයි. දැන් මෙතනදී අපි තුන් පාරක් নমස්කාරය කිව්වා. নমස්කාරයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනාවක් සිදු කළා. අපි පුංචි ප්‍රශ්නයක් අහුවොත් ඇයි මේ নমස්කාර කළේ කියලා මම දන්නවා බොහෝ දෙනෙක් කියනවා මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන කාරණය කියලා. නමුත් ඒ කියන්නේ පාලි පාඨයේ සිංහලට පරිවර්තනය කිරීමයි. අහන්නේ ඇයි ඒක කියන්නේ කියලා. නමෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා. ඒ උපහාරයේ පිළිගැනීම බුදුරජාණන් වහන්සේටයි. ඇයි බුදුරජාණන් වහන්සේව පිළිගත්තේ? බුදුරජාණන් වහන්සේ භගවා කියන ගුණයෙන් යුක්තයි. භගවා කියලා කියන්නේ භග්ග රාගෝ භග්ග දෝෂෝ භග්ග මෝහෝ යනාදී වශයෙන් කියනවා. රාග ද්වේෂ මෝහ භග්න කළ භව ගමන වළක්වාලුහි භගවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයන් වහන්සේ වශයෙන් ශ්‍රාවකයාට මේ භව ගමන නවත්තන්නට අනුශාසනා කළා. උපදෙස් දුන්නා. බුදුහාමුදුරන්ට යම් උපහාරයක් කරනවා නම් නමෝ කියලා ඒ හැමදෙනාගේම පරම යුතුයකම තමයි උන්වහන්සේගේ අවවාදයේ පිළිපැදීම. ඒක තමයි උපහාර කරනවා කියලා කියන්නේ. ඒ අනුශාසනාව පිළිපදිනවා. ඒ අනුශාසනාව පිළිපදීමින් උපහාර කරනවා. ඒ උපහාරය ලබන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුදුසුයි. බුදුරජාණන් වහන්සේ සදාවත් දායකයාගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසුයි කියන බව තමයි අරහතෝ කියලා කිව්වේ. අපි ඒ අරහතෝ ගුණය තමයි සිහි ගන්නවන්නේ උන්වහන්සේට උපහාර කිරීමෙන්. ප්‍රතිපත්තියෙන් පූජා පවත්වනවා නම් ආමිෂ පූජාව ඒ පෙරපස නොවීම තියෙනවා. වෙනත් දැන්
මේකෙන් තේරුම් ගන්නට නමෝ කියලා කියන්නේ පිළිගත්තා. කාටද පිළිගැනීම? සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඇයි පිළිගත්තේ? උන්වහන්සේ භගවාන් නිසා. ඊගවට ඒ අපි උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කිරීම උන්වහන්සේගේ අරහත් ගුණය. අරහතෝ කියලා කිව්වා. දැන් දැනගන්නට අපි මේ කරන්නේ උන්වහන්සේට එක්තරා විදිහක ආමිෂ පූජාවක්. නමුත් පරිනිර්වාණ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දෙවියන් දෙව්ලොවින් දෙව් මලින් ගණින් සොනින් පූජා පවත්වති. මේ ආනන්ද මේ කිසිවක් මාහට කරන නියම උපහාරය නෙමෙයි. මාහට උපහාර කරනවා නම් නියම උපහාරය. මේ පමණකින් මා පිටුවා වෙන්නේ නැහැ. මා නියමාකාරයෙන් පිටුවා වන්නට නම් ප්‍රතිපත්තිය පූජා කරන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්ති වන්නට කියන එකයි. නිසා මේ විශේෂයෙන්ම වැදගත් අංගය වෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමයි. පුංචි කතාවක් කියනවා ඊළඟ කොටසට. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ හමුවන්නට එනවා බමුණෙක්. ඒ බමුණ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ හැමතැනම කියනවා ඔබ වහන්සේට සංග්‍රහ කරන නැත්තම් විතරයි ස්වර්ගයට යන්නේ. වාසය කියන සියල්ල අනිත්‍යයි කියලා. එහෙනම් ওই ස්වර්ගයේ කොම් අනිත්‍ය වෙන්නට ඕනේ. එතකොට ඔබ වහන්සේ කියනවා මේ ශාසනයත් අනිත්‍ය වෙනවා කියලා. ශාසනයත් අනිත්‍ය නම් එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පයක් නැති වෙනවා. ඔබ වහන්සේ ඒක නැති වෙනවා. ඒ කියන්නේ මහජනයා අතරින් නැති වෙනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් නැති වෙනවා. එතකොට කාටද පුදන්නේ ස්වර්ගයට මොකද වෙන්නේ කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණය ගෙදර බුදුවරු ඉන්නවා. ඒ බුදුවරුන්ට උපහාර දක්වන්නට බුදු පූජා පවත්වන්නට ස්වර්ගයේ කවදාවත් හිස්සෙන්නේ නැහැ කියලා. කවුද මේ ගෙදර බුදුවරු? අම්මයි තාත්තයි දෙන්න. අම්මයි තාත්තයි දෙන්නට උපහාර දැක්වීම කොයිතරම් බුද්ධ ශාසනයේ තහවුරුනාද කියනවනම් බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රහ්මාති මාතා පිතරෝ උපාචරයාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. දරු ප්‍රජාවට අනුකම්පා කරන්නා වූ අම්මා තාත්තා දෙන්න දරුවන්ට ආහුනේයයි. ආහුනේයයි කියලා කියන එකේ තේරුම තමයි පින්වත්නි යම්කිසි දරුවෙක් අම්මයි තාත්තයි දෙන්නට දුර බැහැර සිට ගෙනවොත් යමක් පිටුවා නම් ඒ වෙන්නේ මේ අනුසස් ඒ ඇත්තට මේ ආත්ම භාවයේදීම අනුසස් වෙනස හේතු වෙනවා. ප්‍රතිඵල වෙනස හේතු වෙනවා. මේ ආත්මයේදීම ලබන්න පුළුවන්. ඒකයි ආහුනේයෝ කියලා මේ ගුණපදයෙන් විග්‍රහ කළේ. නමුත් අපි දකින්නේ නැහැ එහෙම එකක්. ඇයි හේතුව? දැනගන්න මෙතනදී දේශනා කළේ මේ ආර්ය විනයෙහි ප්‍රතිපදාවයි. නිකන් හැම කෙනාගේම ප්‍රතිපදාව නෙමෙයි. මෙතන අම්මයි තාත්තයි දෙන්නත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ඇත්තෝ. දූ දරුවෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ඇත්තෝ. කොටින්ම කියනවා නම් පෙරුවන් සරණිය උපාසකයන් වශයෙන් පන්සිල් රැකමින් පොහොය පිළිවෙස් සමාදන් වෙන්නේ නැත්නම් ඒ අතර තමයි අරියාටගෙමක් ගමන් කරන ඇත්තෝ කියලා කියන්නේ. එවැනි අම්මෙක් තාත්තෙකුට එවැනි දරුවෙක් යම් උපහාරයක් කරනවා නම් අන්න ඒ උපහාරයයි මෙතන අදහස් කරන්නේ මේ ආත්ම භාවයේදීම විපාක ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අම්මෙක් තාත්තෙක් වෙන්නට යමෙක් අම්මෙක් තාත්තෙක් වශයෙන් දූ දරුවන්ගෙන් පිටුම් ලබන්නට උපහාර ලබන්නට සුදුසු වන්නේ නැහැ දරුවෙක්ව මෙලවට ගෙනාවු පමණින් කියලා. යම් අම්මෙක් තාත්තෙක් දරුවන්ගෙන් ගරු සැලකිලි ලබන්නට නම් ඒ අම්මයි තාත්තයි දෙන්න දරුවා කෙරෙහි දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව කියන සතර සංඛා වස්තුවේ සංග්‍රහ කළ යුතුයි කියනවා. දානය කියන්නේ කැපකිරීම, කැපවීම. එතකොට අම්මයි තාත්තයි දෙන්න දරුවෝ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ජීවිතේ කැප කරලා තියෙනවා. හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම දැනගත යුතුයි. දරුවා කෙරෙහි යම් කැපකිරීමක් තියෙනවා නම් ඔයත් ওই කැපකිරීම ජීවිත පරිත්‍යාගයෙන් කරන්නේ. ජීවිත පරිත්‍යාගයෙන් කැප වී සිටින අම්මා තාත්තා දෙන්නට දරුවන් වෙනුවෙන් කළ නොහැක්කක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් අම්මගේ තාත්තගේ යම් අඩුපාඩුකම් තියෙනවා නම් අසමගිකම් තියෙනවා නම් යම් දුරාචාරයන් තියෙනවා නම්
දරුවා දිහා බලලා දරුවෙකුගේ මූණ දිහා බලලා දරුවන් ගැන හිතලා ඒව අඩු කරගන්න අම්මට තාත්තට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. නිසා මෙතන ඉන්නවා නම් මේ හඬ ඇහෙන තෙක් මානේ ඉන්නවා නම් අම්මෙක් තාත්තෙක් දැනගන්නට ඔබේ ජීවිතය ඔබ දරුවන් වෙනුවෙන් කැප කළ පුද්ගලෙක් නම් දරුවා වෙනුවෙන් පිළිවදට තියනවා කියලා. මෙවැනිම දුෂ්චරිතයෙන් වැළකීමයි. සුචරිතෙහි යෙදීමයි. එහෙම නැත්නම් කවදාවත් දරුවෙකුට යහපතක් වෙන්නේ නැහැ. Tamange ඒ වගේම දරුවන්ගෙන් ලැබිය යුතු ගෞරව සැලකිලි තියෙනවා නම් ඒව ලැබෙන්නේ නැහැ. අම්මික් තාත්තෙක් වශයෙන් ලබන්න තියෙන. මේ කාරණේ මතක් කළේ අද අපේ සමාජයේ දූ දරුවා අසරණයි. උගා දූ දරුවන් අසරණයි. අම්මලගේ තාත්තලගේ පසුබිම නිසා. විශේෂයෙන්ම තාත්තලා නිසා. අද මතක් කරගන්න ඕනේ අපිට මහා විනාශයක් වේගෙන යනවා. මට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. අපේ ජනගහනයේ වේගය සංසන්දනය කරන්න 17%කින් සිංහලයාගේ ජනගහනයේ වේගය නැවතිලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. ඇයි මේක උනේ කියලා හිතන්න. අපිට ආර්ථිකය හොඳ නැහැලු. ආර්ථිකය නෙමෙයි ප්‍රශ්නේ. තාත්තලට විශේෂයෙන්ම තාත්තලට මත්පැනට සිගරට් වලට සූදුවට රේස් වලට අනිත් දුරාචාරයට සල්ලි අවශ්‍යයි. ඒවට සල්ලි හොයන දරුවන් ලැබීම නවත්තනවා. දරුවා කියන්නේ දරුවන් කප්පද කරනවා කියලා. ඒකයි කෙලින්ම කියන්නේ. අම්මලගේ පැත්තනොත් ඒක සිද්ධ වෙනවා. යම් යම් හේතුන් වලට අම්මලත් ඒ විදිහට ඒවට අනුබල දෙනවා. මේ තත්ත්වයේ උද මේක ඇතුළත තියෙනවා. බලන්න තව අවුරුදු 50ක් යනකොට මොකද වෙන්නේ කියලා. දරුවා කියන්නේ සම්පත ඒක දැනගන්නට. ඔයත් ප්‍රතික්ෂේප කරන්නේ සම්පත. ඔය කොයි අම්මටද කොයි තාත්තටද කියන්න පුළුවන් මගේ ඊළඟ දරුවා මේ සමාජයට සැනසෙල්ලක් ළඟා කර දෙන්නේ නැහැ කියලා. මේ සමාජයේ මහා ශාන්තුරෙක් නෙවෙයි සමාජයට වැඩ ඇති පුද්ගලෙක් නෙවෙයි කියලා කොයි අම්මටද තාත්තටද කියන්න පුළුවන්. දරුවා වෙනුවෙන් දානය, ප්‍රේ වචනය, සමානාත්මතාවයේ අර්ථචාරයක් කියන මේ සතර සංග්‍රහ වස්තුව ජගවන අම්මා තාත්තා දෙන්නට පුළුවන් දරුවා සමාජයේ සම්පතක් කරන්නට. ඒ අම්මගේ තාත්තා, ඒ අම්මගේ තාත්තට. එහෙනම් අම්මයි තාත්තයි යුතුයකම් පහර හරිනවා නම් තමයි ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී හිතන්න අම්මෙක් තාත්තෙක් වශයෙන් හරියට ප්‍රේ වෙනවා නම් ඒ අම්මා තාත්තා දෙන්නට දරුවන්ගේ සංග්‍රහය ලැබෙනවමයි. එවැනි අම්මෙක් තාත්තෙක් දෙන්නට දරුවා සංග්‍රහ කරනවා නම් ඒ දරුවාට වාසනාව උදා වෙනවමයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුයකම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති යනාදී වශයෙන් දරුවා පාපයෙන් වළක්වන්නට ඕනේ. පිරිහින මාර්ග වලින් දරුවව අයින් කරන්නට ඕනේ. යහපත් මාර්ගයේ දියුණු වෙන මාර්ගයේ දරුවව දාන්නට ඕනේ. යම් අම්මෙක් තාත්තෙක් දරුවාගේ පරිහානියට උදව් කරනවා නම් ඒ අම්මයි තාත්තයි මේ ආත්ම භාවයේදීම ගැරහීමට ලක් වෙනවා. සමහර අම්මලා ඉන්නවා සමහර තාත්තලා ඉන්නවා දරුවන්ගේ පරිහානියට අත දෙනවා. ඒක වළක්ව ගන්නට නෙමෙයි උත්සාහ කරන්නේ. සමහර කට ඒවත් තල්ලුවක්ම දෙනවා. පස්සේ අම්මලා තාත්තලා අඬනවා වැළපෙනවා අනේ දරුවට රිදෙයි කියලා. දරුවා වේදනාවටපත් වෙයි. දරුවා තරහ වෙයි. මේ වගේ පුහු සිටිවිලි හිතේ දරාගෙන දරුවා නොමග යන විදිහට අම්මලා තාත්තලා වැඩ කරනකොට පස්සේ පස්තවෙන්න සිද්ධ වෙනවා. නිසා හොඳට සිහියට ගන්නට දරුවා වෙනුවෙන් ඔබේ කැපකිරීම අවශ්‍යයි. නැත්නම් මුළු මහත් ජාතික විනාශයක් සිද්ධ වෙනවා. තවරුදු 50කට මෙහා පැත්තේ ඔයයන්ගේ මේ දුෂ්චරිත ප්‍රතිපදාව අතාරින්නේ නැත්නම් දැනගන්න ඔයයන්ගේ පුංචි දරුවගේ ඊළඟ එන පරම්පරාවට ඔයයන්ට වෙඩි උණ්ඩ තියනවා කියලා. වෙඩි උණ්ඩ ලෑස්ති කරනවා කියලා. වෙන දෙයක් නෙමෙයි. දන්නවා අතීතයේදී යම් දේශපාලන ප්‍රශ්න හේතු කොටගෙන අපේ දූ දරුවන්ට වෙඩි උණ්ඩ එල්ල වුණා. අනාගතයේදී එල්ල වෙනවා. මොකද සිංහල වර්ගයාගේ සිංහල බෞද්ධයාගේ පරිහානිය හේතු කොටගෙන අන්තිමට සුළු ජාතීන් ඉහළට ආපුවම අපේ ඇත්ත සුළු ජාතීන්ට වෛර කරන්න පටන් ගන්නවා. වෛරය සඳහා පොළඹවනවා දේශපාලකයෝ. මේක හොඳට සිහියට ගන්න. ඒ නිසා පින්වත්නි මේ බෝධීන් වහන්සේට මේ කරන උපහාරය තියෙනවා නම් මේ උපහාරයත් එක්කලා ප්‍රතිපත්ති පූජාවත් හදාගන්න. බුදුහාමුදුරන්ට නමස්කාර වේවා කියලා කියනවනම් ඔයත් දුෂ්චරිත අතහරින්න. දුෂ්චරිතයේ නිසායි හැම පරිහානියක්ම. හොඳ හිතෙන් හොඳ අදිෂ්ඨානයෙන් අවදි වෙන්නට. අවදි වෙමින්
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා හොඳ සිහියෙන් කියන්න. නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරේකන මේ කර්මීවති සූත්‍රේ ගාථාව සිහිකරන්න. මගෙන් දුක කිසිවෙකුට නොවේවා හැම සත්වයකටම යහපතක්ම වේවා කියන සිතුවිල්ලෙන් ඇලෙන්නට පයින්. පයින් ඒ ගාථාවේ අන්තිම වචනේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන වචනේ මුමනින් පොඩ්ඩක් එතරම් එහාට මෙහාට සක්මන් කරන්න. අපි සාමාන්‍යයෙන් කියන සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා නරක නැහැ. නමුත් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන වචනය සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන වචනේ කිට්ටු කරනවා. ඒ කිට්ටු කරනවා බෑ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන වචනේ බුදුහාමරගේ බුද්ධ වචනේ. හිතන්න අපි ස්පිරිට් එක සිංහලට පරිවර්තනය කරමු. කියමු ටික දවසක්. කී දෙනෙක් පිරිත් අහයිද? නම් අපි පාලියෙන් පිරිත් අහනවා හැමදාම කියනවා. බුද්ධ වචනේ අහනකොට කාටවත් එපා වෙන්නේ නැහැ. ඒ බුද්ධ වචනේ ශක්තියයි. ඒ වගේම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන වචනේ ශක්තිය තියෙනවා. මේක ඒ පැත්තෙන් එක ආකාරයක්. අන්තික සියලු කියනකොට ශබ්ද ශාස්ත්‍රයේහි සුබ ගණයක් තමයි නමුත් පැතිරීම නැහැ. සබ්බේ සත්තා කියනකොට ඔයතන පේනවා හොඳට ඒ වචනය රළක ආකාරයෙන් එහා මෙහා පැතිරෙන ආකාරයෙන්. දැන් අපි දන්නා ඈතට පතුරෙන්නේදී ඒ පතුරන්නේ හැමතිස්සෙම රළක ආකාරයෙන්. ඒ වගේ සබ්බේ සත්තා කියනකොට මේ ශක්තිය මේක තියෙනවා. එතකොට මේ ශක්ති තරංගය හරිම ප්‍රසන්නයි. හරිම හිතකරයි. මේ ස්වරය වාක්‍යයට මුමුණන්න වාක්‍යයත් එක්කලා මුසු වෙන්නට. ගෙදර ඉන්න කීප දෙනාත් එක්කලා එකතු වෙලා මේක වාක්‍යයට මුමුණනකොට ඒ අවට පරිසරය බොහොම ශාන්තිකර වෙනවා. නිකන් නෙමෙයි මේ කරන්නේ මගෙන් දුක කිසිවෙකුට නොවේවා කියන සංකල්පය ඉඳගෙනයි. ඔබ සිල්වතෙක්, තෙරුවන් සරණ කිය උපාසකෙක්, මෛත්‍රී චින්තාව වඩනවා. ඒකට උදවල බුදුහාමුදුරුවොත් එක්ක ලං වෙනවා. ලං වෙන පාපයෙන් ඈත් වෙනවා. පාපයෙන් ඈත් වෙන කුසල ශක්තියෙන් දියුණු වෙනවා. කුසල ශක්තියෙන් දියුණු වෙනකොට ඔයත්ගේ සාංශාරික අකුසල වේගය යටපත් වෙලා කුසල ශක්තියෙන් විස්මතු වෙනවා. යහපතක්ම ශාන්තියක්ම ඇති වෙනවා. මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ බුද්ධ පූජාව කියන මේලන් එකක් කරගෙන අමතක වුණා කියලා බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ කාත් එක්ක. ඒකම දැනගන්න පොඩ්ඩක් ඒකේ ඒ ආකාර වල කාටුනේ දුන්නොත් ඒකෙන් අකුසලයක් වෙන්නේ නැහැ. බුද්ධ පූජාවේදී අයින් කරාට පස්සේ තවදුරටත් බුද්ධ පූජාව නෙමෙයි ඒක ආහාරයක් විතරයි. ඒක දෙන්න සතුටු කරගන්න. හැබැයි අමන කරන්න පුරුදු වෙන්න එපා. එතකොට බුද්ධ පූජාව මොකක්ද කියන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි කරන්නේ. මොනවද සංසාරය කියන්නේ මොකක්ද? ඉපදී මැරි යන ගමනයි. හොඳයි. ඒ සංසාරේට අතීතයේ ආයිතිද? ආයිති. වර්තමානයේ ආයිතිද? ආයිති. අනාගතයේ ආයිතිද? එකක් ආයිති. වර්තමානයේ දුකක් තියෙනවද? එහෙනම් මොන වගේ දුකක් තියෙන්නේ? ඉපදෙලා නම් ඉන්නවද? ජීවත් වෙන දුකක් කියලා තියෙනනේ. අනාගත ජීවත් වෙන දුකක් කියලා තියෙනවා. ජීවත් වෙනවා කියන්නේ බලාපොරොත්තු වෙන එකක්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, පංචේන්ද්‍රයන් සත්ව කරමින් ජීවත් වෙනවා. බුද්ධ ප්‍රහාමේ පංචේන්ද්‍රයන් සත්ව කරමින් ජීවත් වෙන එක කැපයිද අකපයිද? කොහොමද කැපයි කියන එක සම්බන්ධ? කවුද? නැති නැගිටලා ගෙදර යන්නේ. මෙතන හර බලාශනේ. ඒක බුද්ධ ධර්ම නිෂ්පලක. මනෝමය බුද්ධ. ඒක නිසා තමයි මිත්‍යා ප්‍රතිපන්න වෙලා තියෙන්නේ. කොයි පුරතහදී බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කළේ පංචකාමයන් එපා කියලා. කොතනද මනසෝත්‍රයේ මනපනපතේ තියෙන්නේ පංචකාම එපා කියලා බුදුහාමුදුරුවෝ. පංචශීලයේ පළවෙනි ආනිසංසය දේශනා කරන බුදුහාමුදුරුවෝ පංචශීල ආරක්ෂා කිරීමේ පළවෙනි ආනිසංසය දේශනා කරන්නේ මහාන්තං බුදුපත්පත්ත අධිගච්ඡති. මහා බුදුස්කන්ධයකට කැමිනෙන්න පුළුවන් පංචශීල රැකගත් කියලා. ඉතින් තහනම් නම් එහෙම කියන්නේ. දීගචාන්ත කියන බ්‍රාහ්මණ තරුණයා ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියන්නේ ස්වාමීනි අපි කාම භෝගියත්. අප අමුදරු පෝෂණය කරනවා. අප රාත්‍රියේ කාර්යය කරනකොට හම්බ කරන්නේ නැත්තම්. අපි කසිය සම්මාදිනවා කියන අපිම දාතර අදින පදේ නැහැ. ස්වාමීනි අපිට ලොකු දේවල් කරන්න බෑ. මේ ලෝකයේ ජීවිතේ සපවත් වෙන්නට අත්‍යවශ්‍යපත් වෙන දේ 10ක් දිනන දේශනා කරන්න. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ
අනේ මම මෙච්චර දුක් විඳලා සාරා සංඛ්‍ය කම්ප ගන්නත් මුල්ලේ මම බුදුනේ මේක මේ සැප විඳින්න කියන්නේ නෙමෙයි නිවන් සැප විඳින්න කියන්නේ. කියලා නම් වරණය වෙලකට නෑ ඒ තරකට තමයි ව්‍යාකපච්ච සූත්‍රය දේශනා කළේ. අහලා තියෙනවද? ව්‍යාකපච්ච සූත්‍රය කියන්නේ ඔක්කොම ආර්ථික ප්‍රතිපදාව දුෂ්චරිතයෙන් වළකිනීම සත්‍යක් වෙන හැටි සියලු මේ සූත්‍රේ අතුලත් කරලා තියෙනවා. ඒතර පංචකාමයේ පාන බුදුහාමුදුරු කියයි දෙක මනන සිකාලවද සූත්‍රයේ මුළු සමාජ දර්ශනය මේක ඇතුළේ තියෙනවා. පළවෙනි කාරණා 14ක් දේශනා කළා කියන්නේ ඔබ මේ කාරණා 14න් වළකිනවද? උභය ලෝක විචාය පටිපන්නෝ හොති. මෙලවත් දිනවා පරලොවත් දිනවා කියලා. ඒක කියන ඔක්කොම මේ ලෝකේ වාසනාවන්ත කරගන්නවා. දැන් මෙතන ඔක්කොම කියන්නේ බුදුහාමුදුරන්ගේ දාව මේ ලෝකෙට දෙන එකක් නෙමෙයි මෙලව සැප විඳින දෙන එකක් නෙමෙයි කියලා. දැන් ඔයත් ඒ කියන්නේ මේ ඔක්කොම කරේ අනේ සසර කොහේ හරි දුකින් මිදෙන්න ලැබේවා කියලා. දැන් මොකක්වත් නැහැ. එතකොට මේකද අපිට තියෙන දුක්ඛම. බුදුදහම එතකොට මෙහෙම නම් බුදුදහම සම්දිත්තික නැහැ. බුදුදහම අකාලික නැහැ. ඒකපස්සික නැහැ. වර්තමානික වෙන්නේ නැහැ නේද කරපුවාම. මේ මොකක්වත් නැහැ. බුදුහාමුදුරු කියන්නේ එකක් අපි හිතාගෙන ඉන්නේ අපි කරන්නේ තවත් එකක්. දැන් මේක කළා නම් මේ පින්කම කරා නම් මේ පින්කමේ ආනිසංසය සම්දිත්තික වෙන්න ඕනේ. මේ පින්කමේ ආනිසංසය අකාලික වෙන්න ඕනේ. ඒකපස්සික වෙන්න ඕනේ. එතකොට ඒවා අපි ලබන්නේ නැහැ මොකද හේතුව අපි හිතාගෙන ඉන්නවා ඒක අපිට අයිති නැහැ දැන් කොහේ හරි කෙලවරකින් තමයි නිවන් දකින්න තියෙන්නේ කියලා. ඉතින් පින්වත්නි අපිට මේ ධර්මයේ සාන්දිටික ගුණ ලබන්නට ගිහියාට ගිහි ප්‍රතිපදාවක් තියෙනවා පැවිද්දාට පැවිදි ප්‍රතිපදාවක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ ගිහියා ගිහි ප්‍රතිපදාව තේරුම් ගත්තෙත් නැහැ පැවිද්දා පැවිදි ප්‍රතිපදාව තේරුම් ගත්තෙත් නැහැ. අපි කවුරුත් අපි අපේ ප්‍රතිපදාවන් පුළුවන් ආකාරයකින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනත්නේ දැන් කියවා බුදුහාමුදුරු දකින්න කරන්නේ කියලා. කොහොමද බුදුහාමුදුරු දකින්නේ? බුදුහාමුදුරු දකින්නේ. ඔයත් හිතන්නේ බුදු පිළිමේ දිහා බලාගෙන බුදුහාමුදුරු දකින්න පුළුවන්ද? බුදුහාමුදුරු ධර්ම දකින්න ඇති බුදුහාමුදුරන් දකින්න ඇති කිව්වා. යෝ ධම්මං පස්සති තෝමං පස්සති. යමෙක් ධර්ම දකින්න එතකොට මාව දකින්න පුළුවන් කියලා. ධර්ම දකින්නත් ක්‍රම කීපයක් තියෙනවා. ගිහියාට ගිහි ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව පිළිපදිනවා නම් එයාට ධර්ම දකින්න පුළුවන්. පැවිද්දාට පැවිදි ප්‍රතිපදාව තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා නම් එයාට බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. ධර්ම දකින්න පුළුවන්. ගිහි පැවිදි දෙකොට්ටාසයෙන් එක අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරමින් දකිනවා. ඒ කියන්නේ නිවන් දැක්ක අවස්ථාවට. එතෙක් ඒ ඇත්තන්ගේ ප්‍රතිපදාවට අනුව දකිනවා. ඒ දකින අවම අවස්ථාව තමයි නිති පන්සිල් පොහොය අටසිල් කියන ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවවත් නැත්නම් අපිට බුදුහාමුදුරන්ට කිට්ටු වෙනවත් හම්බ වෙන්නේ නැහැ. මෙහෙම තියා මල් ටොන් ගණන් ගෙනල්ලා බුදුහාමුදුරු බහැන්න දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. අපි පංචශීල ප්‍රතිපදාවටවත් ගරු කරන්නේ නැත්නම්. ඔයත්තන්ට ඔය දුක් දුම්නස් ඔක්කොම මොකක්ද හේතුව? ප්‍රධාන හේතුව තියෙන්නේ දුස්සීල භාවය. එන්නන්නේ ධර්මපාල ජාතකයේ කියනවා මගේ පරම්පරාවේ ඇත්තෝ අඩු අවශ්‍යයෙන් මැරෙන්නේ නැහැ කියලා. ඒ හේතුව මගේ පරම්පරාවේ ඇත්තෝ දස කුසලෙහි පිහිටි ඇත්තෝ. අඩු අවශ්‍යයෙන් මැරෙන්නේ නැත්නම් ලෙඩ දුක් අඩුයි කියන එක අහන දෙයක්ද? එහෙනම් දස කුසලෙහි පිහිටියා නම් ලෙඩ දුක් අඩුයි. දුක් දුම්නස් අඩුයි. දීර්ඝායුෂ මුක්තිය වෙනවා. තෙරුවන් සරණ ගින් පන්සිල් රකින්නවා කියලා කියන්නේ දස කුසලෙහි පිහිටියා කියන එකයි. එතකොට දැන් මේක සිද්ධ වෙන්න හේතු තියෙනවා. নানা හේතු තියෙනවා. මේ පසුබිමේදී ඔබට යහපත සිද්ධ වෙන. පංචශීලයේ පළවෙනි කාරණා හතර තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාදයෙන් වැළකීම. මේ හතරට කියනවා කර්ම ක්ලේශ කියලා. කර්ම ක්ලේශ කියලා මේ හතර කඩනවා නම් මේ දුෂ්චරිත හතරක් වශයෙන් ගත්තොත් ප්‍රාණඝාත, අදත්තා දාන කියන මේවා මේ කාරණා හතරට කියනවා කර්ම ක්ලේශ කියලා. කර්ම ක්ලේශ කියන්නේ මනස අපිරිසිදු කරන ක්‍රියාවන්. එතකොට මනස අපිරිසිදු කරනවා කියන්නේ හිතීමේ ශක්තිය නැති වෙනවා කියන එකයි. හිතීමේ ශක්තිය නැති වෙනවා කියන්නේ බුද්ධිය නැති වෙනවා කියන එකයි. එතකොට බලන්න ඔය ඇත්තන්ගේ ප්‍රතිපදාව තුළ කොහොමද තත්ත්වය කියලා. හිතන්න එපා ඔය ඇත්තන්ගේ ප්‍රතිපදාව මේ ගිහිල්ලා මැස්ස මදුරු මර්ධනික විතරක් කියලා හිතයි.
හිතන්න එපා කාම මිත්‍යාචාරයට අහු වෙන්නේ ගිහිල්ලා මේ එක එක තැන්වල ගිහිල්ලා කරන්නේ විතරක් කියලා. ඒ රූප වාහිනිය දිහා බලාගෙන ඉන්නකොට කාම මිත්‍යාචාරය නෙමෙයිද? මනෝ කර්මයේ සිද්ධ වෙන්නේ නැද්ද? පය ගණන් තිස්සේ බලාගෙන ඉන්නවා දිගට බලාගෙන ඉන්නවා. මොනවද තියෙන්නේ දිගටම තියෙන්නේ? එතකොට තමන්ගේ ඇතුළ ක්‍රියාත්මක නැද්ද? තමන්ගේ ඇතුළ ක්‍රියාත්මකයි කියලා කියන්නේ තමන්ගේ ඇතුළත කර්මය නැද්ද? හොඳට වැඩෙනවා. විපාකයක් නැද්ද? වෙනවත් දෙනවා පටලවා එනවා. රූපවාහිනිය තියෙනවා, ප්‍රාණඝාතයක් තියෙනවා. ඔය පංච දුෂ්චරිතයම තියෙනවා. අපි සිල් රකින්නවා කියනකොට සිල් රැකීමෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ මානසික සංවරය ඇතිවීමයි. මේ කාරණා හතරෙන් මානසික සංවරය ඇතිවන ප්‍රතිපදාවට ඔයත් පිළිපැත්ත ඔයත් රූපවාහිනිය පාලනය කරගන්න බාධාවක් වෙන්නේ නැහැ. ඒ තුලින් ඇතිවන මානසික විකෘතිතාවය වළක්ව ගන්නට පුළුවන්. රූපවාහිනිය බලාගෙන හිටියත් ලෙඩ වෙන්න පුළුවන්. අධික කාමාශාව වර්ධනය වෙලා. අධික ද්වේෂය වැඩි වෙලා ලෙඩ වෙන්නට පුළුවන් රූපවාහිනිය බලාගෙන හිටියත්. මේ අනුව ඔයත් තේරුම් ගන්නට අපිට මහ විශාල බාධක තියෙනවා. මම ඉතාම කෙටියෙන් ওই ටික කියලා දීලා ඒ අනුව මම භාවනාවකට යොමු කරනවා සල්ප වෙලාවක්. මම කියන දේ පොඩ්ඩක් අහගෙන හිටියොත් සම්බන්ධ කරලා මෙතන සම්බන්ධය අල්ලගත්තොත් ඔය ඇත්තන්ට පුළුවන් සාමාන්‍යයෙන් Tamanට මේ බුදුගුණ සිහි කරගන්න අවශ්‍ය විදිහට මම පෙන්නනවා. දැන් අපි කියනවා ඉතිපිසෝ භගවා අරහං. දැන් ඔයත් මම දැක්කා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා හාමුදුරුවොත් එක්කලා ඔහේ කිව්වා. කොහොම නෙමෙයි කියන්න කියලා තියෙන ගාථාවේ. ගාථාවේ කියන්න කියලා තියෙනවා ඉතිපිසෝ භගවා අරහං. ඉතිපි මේ කාරණේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං. අරහං කියනකොට දැනගන්න ඕනේ මේ කාරණේනි මං අරහං කියලා කියන්නේ. මෙන්න මේ හින්දායි මං අරහං කියලා කියන්නේ කියන එකක් දැනගන්නට ඕනේ. එතකොට ඇයි අරහං කියලා කියන්නේ? ශාස්ත්‍රඥ වහන්සේලා අතර රහසින්වත් පවු නොකරන එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. මොකද රාග ද්වේෂ මෝහය දුරු කළා භගවා තත්වයටපත් වෙලා කියන නිසා රාග ද්වේෂ මෝහ භග්න කිරීම තමයි භගවා කියන්නේ. රාග ද්වේෂ මෝහ භග්න කළා සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණ කොතෙන්ද මේ බෝධිය සංකේතවත් කරන්නේ? ඒකයි. බෝධිය සංකේතවත් කරනවා බෝධි මූලයේදී තමයි රාග ද්වේෂ මෝහ භග්න කළේ. රාග ද්වේෂ මෝහ භග්න කරපු බුදුරජාණන් වහන්සේ එතනදී සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණ. ඒක තමයි සම්මා සම්බෝධියටපත් වුණා කියලා කියන්නේ. සම්මා සම්බෝධියටපත් වීමයි භගවා ගුණය ලැබීමයි දෙකම එකට තමයි සිද්ධ වෙන්නේ. යම් වෙලාවක ඒ භගවා තත්ත්වයට නැත්තම් සම්බෝධියටපත් වුණා නම් එතන ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වා බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙච්ච එකද වචනයක්වත් ආයි දෙකක් නැහැ. ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ නිසා කියනවා සම්පන්තං තතියම කෝති නෝ අඤ්ඤතා. ඒ සියලු දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. නෝ අඤ්ඤතා වෙනස් වෙන්නේ නැහැ. තස්මා තථාගතෝ තිඋච්චති. ඒ නිසා තථාගත කියලා කියනවා. දැන් අරහන් කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි කියනවා ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිටුම් ලබන්න සුදුසුයි කියලා. ඒක මහා සකුදායි සූත්‍රයේ දක්වනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන මේ පංචාංගයන්ගෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ ජනතාවගේ ශ්‍රාවකයාගේ වන්දන මාන පූජන ආදියට සුදුසුකම් ලබනවා කියලා. ඒතර එහෙනම් ඒ සුදුසුකම තමයි මේ සකල ක්ලේශයන්ගේ ඇති. දැන් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය සිහි කරන තැනත්තා අරහන් කියනකොටම බුදුහාමුදුරෝ දේශනා කළා නම් නියම පූජාව ප්‍රතිපත්ති පූජාවයි කියලා අරහන් කියන තැනත්තා දැනගෙන ඉන්නට ඕනේ. මම අනුගානේ පන්සිල් රකින්න තැනත් එක්ක වෙන්නට ඕනේ ඒ උතුම් පූජාව කරන්න. නියම පූජාව කරන්න. ඒ නියම පූජාව කරන තැනත්තා තමයි බුදුහාමුදුරන්ට ආමිෂයෙන් පූජාවක් කරන්න බුදුහාමුදුරෝ දකින්නේ. ප්‍රතිපත්ති පූජාව තියනවා නම් තමයි බුදුහාමුදුරන්ව දකින්නේ ධර්මයේ තුලින්. මෙන්න මෙහිමයි බුද්ධ පූජාව කියලා. ඒතකොට යාකරත්තා බුද්ධ පූජාව තියන්නේ නැහැ. ඊට පස්සේ බුද්ධ පූජාව පූජා කරනවා. පූජා කරනකොට කවදාවත් බාල්දු කරන්න එපා. පන්සිල් රකිමින් ඒ දේ කරනකොට මෙන්න මේ විදිහට බුදු ගුණයත් සිහි කරගන්න. දැන් මංගාව පන්සිල් රැකීමේ ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව මම බුදුහාමුදුරන් කරන උපහාරයයි. බුදුහාමුදුරන්ගේ අරහන් ගුණයයි උපහාරය ඒක ලබන්නේ බුදුහාමුදුර සුදුසුයි. ඒ නිසා බුදුහාමුදුර අරහන් කියලා කියනවා.
සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ සම්දිට්ඨික අකාලිකාදී ධර්මයක් දේශනා කරලා ඒ ධර්මයි වරකින්නෙම නැති වෙන්න දේශනා කළා. ඒ නිසා සම්මා. මේ දේශනා කළේ කොහොමද? ඒක ඒ විදිහට අවබෝධ කළා. සම්බුද්ධෝ තමන් වහන්සේ විසින්ම ඒක අවබෝධ කරගෙන තියෙනවා. නවරදින්නටම දේශනා කරන්න හැකිවන පරිදි. ඒ නිසා සම්මා සම්බුද්ධෝ. විචාචරණ සම්පන්නෝ ඒක නිකන් ලැබිච්ච එකක් නෙමෙයි. ඒක මහා පරිත්‍යාගයකින් ලැබිච්ච එකක්. මහා කැපකිරීමක් කළා. මම බුදු වෙනවා කියලා යම් දවසක අදිෂ්ඨාන කරා නම් එදා ඉඳන් බෝධි මූලයට එනකල්ම යම් ආකාරයක බුද්ධකාරක ධර්ම පිරුවන ඒ හැම එකක්ම 15 චරණ ගුණෙහි තමයි තියෙන්නේ. ඒ 15 චරණ ධර්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල ආදී වශයෙන් කියනවා. ඒක දැනගන්න පොතපත් කියවලා ඒ 15 චරණ ධර්ම පිරුවේ බෝධි මූලයට ඇවිල්ලා වාඩි වෙනකල් එතෙන්ට වෙනකල්ම ඒව තමයි. ආයි විද්‍යාව නෙමෙයි. විද්‍යා ධර්ම කියන්නේ විපස්සනා ඥාණයෙන් පටන් ගන්න. විපස්සනා ඥාණයෙන් පටන් ගන්නවා නම් ඊට ඉස්සෙල්ලා විපස්සනා ඥාන ලැබුවා නම් බුදුහාමුදුරුවෝ එහෙනම් මෙතෙක් ඇවිල්ලා බුදු වෙන්නේ නැහැ. අර 15 චරණ ධර්ම පාදක කරගෙන බෝධිය මූලයේදී විපස්සනා ඥාන, මනෝමය රිද්ධි විදේ ආදී වශයෙන් ඒ ආසවක්ෂේක ඥානය කෙලවර කළ තියෙන විඥාන ඥානට ලැබුවා. ඒ කියන්නේ ඒක ඔක්කොම එකට විපස්සනා ඥාන, ආසවක්ෂේක ඥාන ලබනකොට ඒකේ අතරේ තමයි මේ අනිත් හයම තියෙන්නේ. ඒත් මේ ආසවක්ෂේ කිරීමත් එක්කම අර ඥාන සියල්ලම ලැබුවා බුදුරජාණන් වහන්සේ. ඒතකොට මේ 15 චරණ ධර්ම අෂ්ට විද්‍යා 15 චරණ කියන තව විදිහකින් ගත්තොත් සංසාරේ පුරා පුරුදු කළා වූ දාන, සීල, භාවනා පුණ්‍ය ක්‍රියාවන් තමයි. දැන් මේ විද්‍යාචරණ ගුණයන්ගේ විද්‍යාචරණ ගුණ රහතන් වහන්සේටත් තියෙනවා. ඒ රහතන් වහන්සේගේ ගුණයි බුදුහාමුදුරන්ගේ ගුණයි සම වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් විද්‍යාචරණ සම්පන්නෝ කියලා කියනවා. සුගතෝ කියලා කිව්වේ විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමනයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කළේ මොකද්ද? මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය? සම්මා දිට්ඨිය. කොතනද අවබෝධ කරේ? බුදුරජාණන් වහන්සේ බෝධිකාරක ධර්ම පිළිවන යම් අවස්ථාවක එතන ඉඳන් සම්මා දිට්ඨිය බුදුහාමුදුරන්ට බෝධිසත්වයන් වශයෙන් තිබුණා. මොකද ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි. චතුසත්‍ය සම්මා දිට්ඨිය නෙමෙයි. ඒක කම්මසකතා සම්මා දිට්ඨිය. ඒකද කියනවා කර්මඵල විශ්වාසය පිළිබඳව ඇතිවෙච්ච සම්මා දිට්ඨිය. ඒක නෝනනම් බුදු වෙන්නේ නේද? බුදු වෙන්නේ නැහැ එහෙම. ඒතකොට ඒ සම්මා දිට්ඨිය ඒ ගමනේ තිබුණා. ඒතකොට සම්මා දිට්ඨිය තිබිච්ච නිසාම අනිත් අංග දිගටම ක්‍රියාත්මක වෙන්නේ සතර ධ්‍යාන කියන සම්මා සමාධිය පාදක කරගෙන ලෞකික සම්මා සමාධිය පාදක කරගෙන ලැබපු විපස්සනා ඥානයේ හේතුවෙන් තමයි ලෝකෝත්තර ඥානෙ ලැබෙන්නේ. එතෙන් තමයි ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨියට ආවේ. ඒකට මේ සම්මාදිට්ඨියත් විඥානයත් පසලස්තරන ධර්ම වෙන් කරන්න බෑ. මේ ඔක්කොම එකට තියෙන්නේ. නිසා පසලස්තරන ධර්ම විඥානයන් ආරෂ්ඨායික මාර්ගයේ ඔක්කොම තමයි සුගතෝ කියන ගුණේ ඇතුළත් වෙන්නේ. දැන් මේකට තේරුම් ගන්න පුළුවන්. ලෝකවිදු බුදුරජාණන් වහන්සේ ලෝකය අවබෝධ කරා. ලෝකය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මනසත් ගම ඇහැට රූප නැත්නම්, කනට ශබ්ද නැත්නම්, දිවට රස නැත්නම්, ශරීරයට ස්පර්ශ නැත්නම්, නාසයට ගන්ධ නැත්නම් ලෝකයක් තියෙනවද? එහෙනම් ලෝකයක් නැහැ. ඒ නිසා ඇහැ, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේක තමයි අපි ලෝකය කියලා කිව්වේ. දැන් මේ ලෝකය අවබෝධ කළා. මොකක් වශයෙන්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ඒක තමයි සබ්බේ සංඛාර අනිච්චාදී වශයෙන් කිව්වේ. දැන් ඇහැ කියන ලෝකය, ඇහැ ලෝකයක්. ඇහැ අනිත්‍යයි. අනිත්‍ය නේද? ඒකනේ කන්නඩි දාගෙන ඉන්නේ. අනිත්‍ය වෙලා යයි. තවත් තවත් අනිත්‍ය වෙනවා. කන අනිත්‍ය වෙනවා. අපි දන්නවා අපේ ඉන්ද්‍රියන් අතර අපට වටිනාම ඉන්ද්‍රිය තමයි ඇහැ. අපි කාටද? අපේ ඇහැ අනිත්‍ය වෙනවා නම් අපිට දුකයි ඒක. සපයිද දුකයි? අපිට ඒක දුකයි. අනිත්‍ය නිසා දුකයි, අනිත්‍යයි දුකයි දෙකම තියෙන නිසා ඒක වෙනස් කරන්න බැරි නිසා අනාත්මයි. මේ දේ දැනගෙන මේකේ තියෙන සංහාව නැති කරලා ලෝකයේ නිවිච්ච නිසා බුදුහාමුදුරුවෝ ලෝක විදු. ඉන්ද්‍රියන් දමනය කරපු නිසා ලෝක විදු. දමනය වෙච්ච බුදුහාමුදුරුවෝ දමනයේ ඉස්සල්ලා දමනය
කරනවා. දන්තෝසෝ භගවා ගමකාය ධම්මං දේසේති. නේද කවුද ගමනේ යන්නේ? ඉන්නවා දෙවියන් අතර. ඒ ගමනේ මේ යුක්තන ගමනේ කරන්නේ බුදුහාමුදුරුවෝ විතර කෙනෙක් නෑ. බුදුහාමුදුරුවෝ ඇර වෙන කෙනෙක් නෑ. ඒ නිසා අනුස්තරෝ පුරිසං සාරති. ඒ වෙන කෙනෙක් නැත්තේ ඒ මඟ අවබෝධ කරේ සාසනාංශ බුදුහාමුදුරුවෝ විතරයි. වෙන කෙනෙක් නැත්තේ ඒ නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අනුස්තරයි. ඒක ගමනේ කෙනෙක් පුරුෂය ඒක ලෝකය අවබෝධ කිරීමේ නැත්නම් දුකින් මිදීමට ගමනේ කෙනෙක් ගන්න ඒක ගමනේ කරන්නේ බුදුහාමුදුරුවෝ වෙන කෙනෙක් නෑ. ඒක පස්සා දේව මනස්කාන ඒ ගමනේ කෙනෙක් කියන්නේ වෙන කොහොමද මේ දෙවියන් අතර මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන නිසා දෙවියන්ට මිනිසුන්ට ඉතා පස්සා දේව මනස්කාන බුද්ධෝ මොකක්ද කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසයි. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්ම දේශේති. તો භගවා බුද්ධෝ මේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරලා කියනවා අවබෝධය සඳහා අනිත්‍යයට දේශනා කරනවා. ඒත් මෙතනින් දැනෙන්නේ බුදුහාමුදුරුවෝ මෙතනදි තමයි ශ්‍රාවකයෙක් කියලා. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළා ශ්‍රාවකයෙක් අවබෝධ කළා. හැබැයි ඒකෙන් දෙන්නේ අපමණයි. මොකද මේකේ තමයි නැවත ඉතිරි යන භවගමන නවත්තක විකාකාඥානික නේකෝ බුදුහාමුදුරුවෝ ඒ පරෝපකාඥානයේ මොකක්ද කියන බුදුහාමුදුරුවෝ බුද්ධඥානයේ ශ්‍රාවකයෙක් කියලා තමයි නැති නිසා අතමයි. නිසා බුදුහාමුදුරුවෝ අතම තමයි. ඒක බුදුහාමුදුරුවෝ බුද්ධයේ කියන්නේ ඒක. බකලා එතන විශේෂයෙන් කීපක් කරන්නේ. ඉතිපිටේ භගවා අරහං. භගවා කියන දෙවියන් තමයි අරහං කියන්නේ. ඒ භාගයේ කියන භගවා දෙවියන් විස්ත දෙවි භගවා කියන අරහං කියන්නේ ඉත්තයි. භගවා කියන තමයි අරහං කියන්නේ. ඉතිපිටේ භගවා සම්මා සම්බුද්ධේ. භගවා කියන තමයි සම්මා සම්බුද්ධේ. භගවා කියන තමයි විද්‍යා කරන සම්බන්ධ ගුණ. මේ ගුණ අතම බුද්ධය කියන යන කල්ම ඔක්කොම භගවා කියන එකයි කියන්නේ. බුදුගුණ අනන්තයි කියනවා. බුදුගුණ අනන්තයි කියනවා කොහොමද බුදුගුණ නාමයකට කරන්නේ? භගවා කියන ගුණේ කැටිය ඇවිල්ලා අන්තිමටම එකතු වෙන ආකාරයකට භගවා කියන්නේ එකතු වෙනවා. දැන් සක්‍රයක් කියන්නේ සක්‍රයක් කියන්නේ අනන්ත බව තමයි. ඉතින් භගවා අරහං භාග්‍යවතුන් වහන්සේ භගවාගේ සීතල තමයි අරහන්දුනේ සීතලයි. භගවාගේ සීතල තමයි සම්මා සම්බුද්ධ කියන්නේ සීතලයි. මේ අතන එකට විද්‍යාවකින් කියලා අතන එකට එකතු කරලා ගත්තාම ආපහු භගවාගේ තමයි හැදෙන්නේ. ඒ නිසා සත්‍යයක් වශයෙන් වෙනවා. ඒකට බුදුගුණ අනන්තයි. දැන් මේ ගුණ අත මේ ගුණ නම් මේ විදිහට මානසික දරාගෙන මේ වගේ බෝධි පූජාවක් කරන ඥාන ඒකට දැන් ගන්නවා. ඒක කරන්නේ යනකොටම මම ප්‍රතිපත්තියක පිළිපි කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මොන ආශිර්වාදයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය සඳහා අඩු ගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්නට ඕනේ. උත්සාහයක් නැත්නම් යා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. උත්සාහයක් නැති කෙනාට නමෝ තස්ස භගවතෝ කියලා කියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් දැන් අපි පංචෙන්දි පිළිදලා මේ විදිහට බුදු ගුණ ටික දැනගෙන අපි පොඩි භාවනාවක් කරනවා. මේ භාවනාව මෛත්‍රියත් එක්ක සම්බන්ධ කරනවා. මම පෙන්නන්න මේ විදිහට භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. භාග්‍යවතුන් වහන්සේගේ අරහං බුදු ගුණ තෙදී සියලු සත්වයෝ සුවපත් වූ වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. භගවතෝ සම්මා සම්බුද්ධෝ බුද්ධ ගුණ තේජේන නෙමෙයි. සම්මා සම්බුද්ධෝ කියන්නේ ගුණයෙන් යුක්ත කෙනාටයි. භගවතෝ කියන්නේ බුදුරජාණන් වහන්සේම දීපත් කළා ගුණය විතරයි එතකොට ගන්නෙ සම්මා සම්බුද්ධ කියන ගුණය. ඒකට භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භගවතෝ විද්‍යාචරණ සම්පන්නෝ නෙමෙයි විද්‍යාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සුගතෝ නෙමෙයි සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙම කියගෙන ගිහලා බුද්ධෝ නෙමෙයි බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මොකද මේකේ තේරුම?
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කොටස තියෙන්නේ ඔබේ සීලය. සීලය තහවුරු වෙනවා. බුදුහාමුදුරන්ගේ බුදු ගුණ ටික සිහිපත් කිරීමෙන් තමන්ගේ ශ්‍රද්ධාව තහවුරු වෙනවා. තහවුරු වෙමින් කෙලෙස් සත්‍යය තුනී වෙලා යනවා. සීලය තහවුරු වෙද්දී බුදුහාමුදුරු දැකීම නිකම්ම ඔයයන්ට පුළුවන්කම ඇති වෙනවා. පංචශීලයේ මහා පුදුම දෙයක්. දැන් බලන්න බුදුහාමුදුරම දේශනා කළා නම් මහන්තං භෝගක්ඛං අධිගච්ඡති කියලා එහෙනම් අමුතෙන් කියන දෙයක් නැහැ. ඔයයන්ට සපවත් වෙනවා කියන එකට. මට අමුතෙන් අප වෙන දෙයක්වත් නැහැ ඒකේ. ඒක තියෙනවා එක. ඒ වගේම අනිත් ගුණ කිව්වා විසරද වූ උපසංකමති පංචිල් රකින්නවා නම් මනස පිරිසිදු වෙනකොට බුද්ධි වැඩෙනවා සිහිනුවන තියෙනවා දක්ෂ කෙනෙක් ඒ නිසා ඒක නැත්තාට විසරදත්වයක් ඇති වෙනවා භෝග සම්පත්තියත් එක්ක ඒ නුවණ තියෙනකොට විසරදත්වයකුත් තියෙනවා ඒ වගේම කල්යාණ කීර්ති සත්‍යයක් එනවා යහපත් කීර්ති ഘോഷාවක් වෙනවා ඒ වගේම මැරෙන්න බයක් නැහැ මැරෙලා නරක තැනකට යන්නෙත් නැහැ අවශ්‍ය සියලු දේක් මේ ටිකේ තියෙනවා. හොඳයි මම එකපාරක් කියවන්න ඊගාවට අපි අවසන් කරමු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු විචාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු අනුත්තරෝ පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා